අයිබෝන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී දවසක් නිරෝගීව ගෙවන්න පුළුවන් දවසක් වෙන්න කියලා. අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වලට ඉක්මනින්ම අවධානය යොමු කරමු. කාරණා ගොඩක් තියෙනවා අද දවසේදී කතා කරන්න. දිවයින පුවත්පතෙන් අපි කතාව පටන් ගමු. ඊයේ දවසේදී සිදු වුණා වූ සංවේගජනක සිදුවීම උන්වහන්සේ කළ ශාසනික සේවය මෙහෙවර අතිවිශිෂ්ටයි සහ සමස්ත ශ්‍රී ලංකාවේම නූතනයේ සමාජ මාධ්‍ය හෝ වේවා අනිකුත් මාධ්‍යයන් හෝ වේවා ඒවායේ අප දකින සාමාන්‍ය ධර්ම කාරණා පැහැදිලි කරන යතිවරයාණන් වහන්සේලාට ඉතාමත්ම ඉහළ ආදර්ශයක් සපයන දැයට පහන් වුණු මිනි පහනක් ලෙස උන්වහන්සේ හඳුන්වා දෙන්නට පුළුවන්. උන්වහන්සේගේ ධර්ම ඥානය ජනතාව අතර බෙදා දුන් ආකාරය සහ ඒ ආර බොහෝ දෙනෙක් අගය කරන මහා ශික්ෂාකාමී යුතු ධර්ම විනය ලබා සහිතව උන්වහන්සේ කළ කාර්යභාරය අතිවිශිෂ්ටයි. කොටගොඩ මහනාහිමියෝ දැයින් සමුගනිති දිවයින පුවත්පතේ අද ඡායාරූප සහිත වාර්තාව ඊයේ ජාතික රූපවාහිනිය සජීවීව දර්ශන ඔබට තිලින කළා. අපවත් වදාළ අමරපුර නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය අග්ගමහා පඬිත කොටගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව ඊයේ සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විනි. ඒ ඡායාරූප සහිත වාර්තාව අද දිවයින පුවත්පත සේම අනෙකුත් සෑම පුවත්පතකම පාහේ වාර්තා කර තිබෙනවා. මේ වෙද්දී බාණ්ඩවල මිල ගණන් ඉහළ යාම කාටත් ප්‍රශ්නයක්. ඒක පක්ෂපාත ભેදයකින් තොරව කොයි කාටත් දැනෙන දෙයක්. අද වෙළඳ පොළට ගියාම හාල් මිල ඇහුවාම කොයි තරම් දුරට ප්‍රශ්නයක් තියෙනවද කියන දේ අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. රජයට ලබා දෙන විසඳුම මේ උත්සව සමය අප්‍රේල් 1 වෙනිදා සිට මාස 3ක් ශාකා 4000ක ජාලයකින් කැකුළු 93ට නාඩු 97ට දෙන්න කීල්ස් කාගිල්ස් ලාෆ් ආපිකෝ එකඟ වෙයි. සතොස සහ සමූපකාරත් ඇතුළත් යනුවෙන් වාර්තා කරනවා අද දවසේදී මව්බිම පුවත්පත. ඒ අනුව ලබන අප්‍රේල් 1 වෙනිදා සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 97කටත් සුදු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 93කටත් පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට සතොස සමූපකාර සහ සියලු සුපිරි වෙළඳසැල් එකඟතාවට පැමිණි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියනවා. එතන ඉඳලා මාස 3ක කාලයකට ඉහත මිල ගණන් වලට පාරිභෝගික ජනතාවට සහල් අලෙවි කිරීමට සතොස සභාපති සම්පකාර සංවර්ධන කොමසාරිස් සහ කීල්ස් කාගිල්ස් ෆුඩ් සිටි ලාෆ් ආපිකෝ සුපිරි වෙළඳසැල් ජාලයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග මේ පිළිබඳ එකඟතාවකට පැමිණි බව අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කරනවා. මේ අනුව සම්පකාර සමිති 2500ක්, සතෝෂ ශාඛා 417ක්, කාගිල් ශාඛා 451ක්, කීල් ශාඛා 120ක්, ලාෆ් ශාඛා 38ක්, ආපිකෝ ශාඛා 51කින් සමන්විත 4000ක් වෙළඳ ජාලයකින් පාරිභෝගික ජනතාවට මේ කියන මිලට මාස 3ක කාලයක් යනතුරු ඔන්න හාල් ගන්න පුළුවන්. මොකද සම්පකාරයට ගියාම සතොසට ගියාම විතරක් පහුගිය කාලවල වලදී සහන මිලට ලබාගත් තැනකට ඔබ හිටියේ. හැබැයි දැන් මේ සුපිරි වෙළඳසැල් ජාලයත් එක්ක දැන් බොහෝ දෙනෙක් ගනුදෙනු කරනවා. ඒ හැමෝටම මේ ශාඛා 4000කින් අප්‍රේල් 1 වෙනිදා සිට කැකුළු 93යි නාඩු 97යි ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ කාලවකවානු වෙද්දී කොයි විදිහටද මේ දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම කියලා. දිනමින පුවත්පතේ වාර්තාව ඔබට මතක නම් ගෙවුණු වර්ෂය තමයි වැඩිම සහල් නිෂ්පාදනයක් සිද්ධ වෙච්ච වර්ෂය. හැබැයි එහිදී රජයේ මිලදී ගැනීම ගත් විටදී එය මෙට්‍රික් ටොන් 30000කටත් අඩු ප්‍රමාණයක් බවට පත් වුණා. හැබැයි රජය මීට වැඩිය මේකට බැදිහත් වෙනවා නම් මේකේ මාෆියාව කියනවා නම් මේ මෝල් හිමියන්ගේ බලපෑම කියනවා නම් සහල් තොඟ සංගවනවා කියනවා නම් හැම දෙයකටම පිළිතුරක් දෙන්න පුළුවන්. අපි දැක්කා මාධ්‍ය හමුවකදී වුණත් අර නිලධාරියෙක් කිව්වා අපි මේවා මිලදී ගන්නවා මේ විදිහට හදාගෙන තියෙනවා කියලා. නමුත් හැබැයි ඒක වෙලා නැහැ හරි විදිහට. 30000ක් පමණයි රජය මිලදී ගත්තේ අච්චර ප්‍රමාණයක් සහල් නිෂ්පාදනය වෙලා තියෙද්දි. ඒ නිසා තමයි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා අපේ මහජන දිනේ වැඩසටහනට ඇවිල්ලත් කියපු දේ තමයි බොහොම පැහැදිලිවම මේ පාර එහෙම වෙන්නේ නැහැ. රජයේ යාන්ත්‍රණය ශක්තිමත් කරලා වී මිලදී ගැනීම සාර්ථකව සිද්ධ කරනවා කියලා. අද දිනමින ප්‍රධාන සිරස්තලය ආහාර දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක සහල් ගබඩා ව්‍යාපෘතිය ලත්තැනම ලොබ් ධනුෂ්ක ගොඩකුඹුරගේ වාර්තාව අප උපුටා ගන්නේ. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක ගබඩාවල සාර්ථකත්වය බැලීමට ගබඩා කළ මෙට්‍රික් ටොන් 661ක සහල් තෝගේ හැරුණුකොට 2012 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් 31 වෙනිදා දක්වා කිසිදු ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන ගොස් නැති බව විශේෂ විගණනයකින් හෙළිදරව් වෙනවා. ඉතින් මේ දේවල් නිසා තමයි නිකම්ම ස්වයංවම මේක ස්වයංක්‍රීයවම හාල් මෝල් හිමියන්ට මේ රටේ හාල් මිල සම්බන්ධ ආධිපත්‍යය පැවරෙන්නේ. ආහාර දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක සහල් ගබඩා ව්‍යාපෘතිය හරහා ආරක්ෂිත තොගයක් රට තුල පවත්වා ගත්තා නම් වෙළඳපොළ මිල පාලනය කරන්න අවශ්‍ය වෙලාවකදී මේක මුදා හරින්න රජයට හැකියාවක් තියෙනවා. ගබඩා 6ක් හදන්න කෝටි 29ක් ගිහිල්ලා අවුරුදු 7කට සහල් සංචිත අරගෙන නැහැ. 2016 දී
තවත් ගබඩා 5කට අනුමැතිය දීලා. ඔන්න ඔය එක තමයි මේ සහල් ප්‍රශ්න වලට විසඳුම. ඉතින් දැන්වත් මේවට අදාළ වුණු තිරසාර වැඩපිළිවෙලක් ගෙනියලා සහල් මෝල් හිමියන්ට ඇගිල්ල දික් කරනවාට වැඩිය මේක සාර්ථකව ගෙනියන්න රජයේ මැදිහත් වීමක් තියෙවි කියලා අපි විශ්වාස කරනවා. එතනින් පසු අපි අවධානය යොමු කරනවා අද දවසේදී ලංකාදීප පුවත්පතට. අපි කවුරුත් යුක්තිය බලාපොරොත්තු වෙච්ච සිදුවීම මහ බැංකුව බැඳුම් කර සිදුවීම බැඳුම් කර දෙවනි නඩුව රවි ඇතුළු 7කට චෝදනා බාර දෙයි. ඇඟිලි සලකුණු ගන්නත් නියෝග අද ලංකාදීප ප්‍රධාන සිරස්තලය මනෝප්‍රිය ගුණසේකරගේ වාර්තාව අප උපුටා ගන්නවා. භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500ක් පමණ පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල විසින් කොළඹ මහාධිකරණයේදී ඊයේ බාර දෙනු ලැබුවා කියලායි වාර්තා කරන්නේ අද දවසේදී ලංකාදීප ප්‍රධාන සිරස්තලය. ඒත් එක්කම අද පුවත්පතටත් අප අවධානය යොමු කරනවා බැඳුම් කර නිකුතුවේදී රජයට කෝටි 1500ක් පාඩු කළ බවට චෝදනා පත්‍ර බාර දෙයි. රවි ඇතුළු 7 දෙනාගේ අප ඉල්ලීම ගැන නියෝගය අද. බුද්ධිමාල් රුබේරුගේ වාර්තාව මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500ක පමණ පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනා අද දක්වා නම් 26 වනදා දක්වා රිමාන්ඩ් බහරයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ අප ඉල්ලීම් පිළිබඳ නියෝගය අද ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී තිබෙනවා. මේ අද පුවත්පතේ වාර්තාවයි අප පුටා ගත්තේ. ඒත් එක්කම අපි යනවා අරුණ පුවත්පතට. මේ වෙද්දී කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් යලි කතාවක් ඇවිත් තියෙනවා. මොකද යුරෝපීය රාජ්‍යන් වලට යන යුරෝපීය පැත්තට යන විටදී ආපහු වතාවක් රටවල් යම් ආකාරයකින් සංචරණ සීමා පැනවීමට ගිහින් තියෙනවා. ඒ වගේම මැද පෙරදිග කලාපයට යනකොට ඕමාන් කුවේට් මේ කියන රාජ්‍යයන් මේ වෙද්දී සවස් කාලයේ ඇඳිරි නීතිය පනවන තැනට ගිහින් තියෙනවා. කුවේට් වැනි රාජ්‍යයන් වල යලිත් මරණ අනුපාතය ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම ඉන්දියාව පෙරේදා දවසේදී 42000ක් දෛනික ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වුණා සහ දෙමුහුම් වෛරසයක නව ප්‍රභේදයක් හඳුනා ගන්නවා. මේ නිසා දේශීය වශයෙන් එන්නත අවශ්‍යතාව සපුරා ගන්න AstraZeneca එන්නත අපනයනය කිරීම පවා ඉන්දියාව දැන් නතර කරනවා. ඒ කියන පසුබිම ඇතුලේ අද දවසේ වාර්තාවට අපි අවධානය යොමු කරමු. විදේශ ශ්‍රමිකයින් කියන්නේ බරපතල ඛේදවාචකයක ඉන්නේ. අප දන්නවා ඔවුන්ට පැමිණීමේදී බරපතල අසාධාරණයක් සිද්ධ වුණා. නිරෝධායනයේදී වැඩි මුදලක් ගෙවන්නට සිද්ධ වුණා කියන චෝදනාව මේක ආණ්ඩුව ඇතුළෙන්ම කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් වුණා. ඒ වගේම තමයි ලෙබනන් වගේ රටවල් වල මිනිස්සු දුක් විඳිනවා. ලංකාවට එන්න විදිහක් නැහැ. ලෙබනන් වල ලොකු ආර්ථික අර්බුදයක් තියෙනවා. ඩොලර් නැහැ. ඒ නිසා ටිකට් මිලදී ගන්න විදිහක් නැහැ. මේ හැම ප්‍රශ්නයක්ම විදේශගත ශ්‍රමිකයින්ට මේ වෙද්දී තියෙනවා. අරුණ පුවත්පතේ වාර්තාව විදේශ ශ්‍රමිකයින් නොමිලේ නිරෝධායනයට හෝටල් 10ක් කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ප්‍රධාන සිරස්තලයෙන් අජිත් තලහකෝන්ගේ වාර්තාව මැද පෙරදිග ඇතුළු විදේශ රටවලින් විවිධ රැකියාවන්හි නිරත විගමනික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා නොමිලේ නිරෝධායනය කිරීමට පෞද්ගලික හෝටල් සහ සංචාරක නිකේතන 10ක් ජාතික කොවිඩ් මර්ධන කාර්යසාධන බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන තිබෙනවා කියලා වාර්තා කරනවා. බොහෝ පුවත්පත්වල මේ කාරණේ වාර්තා කරනවා. ඇත්තරම නොමිලේ නිරෝධායනය කළ යුතුයි. පුළුවන් නම් ටිකටුත් තරම් දෙන්නට ඕනේ. මොකද ඒ තරම් ලොකු දායකත්වයක් ඔවුන් මේ රට වෙනුවෙන් ආර්ථිකයට හැකියාව පවතින කාලවකවානුවලදී සිද්ධ කළා. ඒ නිසා ඔවුන්ට ඒ වගේ සාධාරණයක් ඉෂ්ට කරාට වරදක් වෙන්නේ නැහැ. අද දවසේ පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. ඒ අනුව වැලිගම ජගාබේ රිසෝට්, පැරඩයිස් බීච් සහ නෙප්චූන් රිසෝට්, හික්කඩුව හික්කා F1R සහ කොරල් රීෆ් ගෙස්ට්, වාද්දුව බ්ලූ ස්ප්‍රිං, දික්වැල්ල විලා ජයනන්ද, මීගමුව කැටමාරන්, අහංගම ජයන්ති සර්ෆ් සහ තංගල්ල සැන්ටන් රිසෝට් යන හෝටල් සහ නිවාඩු නිකේතන මෙම විගමනික ශ්‍රමික නිරෝධායන මධ්‍යස්ථාන විදිහට තෝරගෙන තියෙනවා කියලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ. මේ හෝටල් 10 එක්වරකට 571 දෙනෙකුට නිරෝධායන පහසුකම් සපයන්න පුළුවන්. හෝටල් ගාස්තු ආහාර පහන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ නිරෝධායන පහසුකම් සැපීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සතියකට රුපියල් 1,80,00,000ක් වැය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. මේ වෙද්දී විදේශ රැකියාව සඳහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින ශ්‍රී ලාංකිකයින් මේ පිළිබඳ දැනුවත් කර ඔවුන් කණ්ඩායම් වශයෙන් මෙකී නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කිරීමක් කර තිබෙනවා. ඉතින් අපි බලමු මේ දේවල් සාර්ථකව සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඇත්තටම ලොකු ප්‍රශ්නයක ඉන්නේ. ගෙවල් දොරවල් වලට එන්න බලාගෙන හම්බ කරේ බොහොම පොඩි මුදලක්. ඒ දේවල් ටික ඇවිල්ලා නිරෝධායනයට වියදම් කරන්න බෑ. ඒ නිසා මේ වගේ සහන සැලසීම ඉතාමත්ම වැදගත් සහ අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙදී අරුණ පුවත්පතේම වාර්තාවට අවධානය යොමු කරනවා. අපනයන අත්හිටුවත් ඉන්දියාවෙන් එන්නත් ලක්ෂ 5ක් ලැබෙනවා. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ ප්‍රකාශය වරුණි පෙරමුණ නිර්මාණ තිලකසිරිගේ වාර්තාව අප උපුටා ගන්නේ. ඉන්දියාවේ AstraZeneca එන්නත අපනයනය කිරීම අත්හිටුවද නොනිල වශයෙන් මෙරටට මෙන්නත් ලක්ෂ 5ක් ලබා දෙන බවට ඉන්දියාව දැනුම් දී ඇති බව ඖෂධ නිෂ්පාදන සහ පේම් සහ නියමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රකාශය අරුණ පුවත්පතෙන් අප උපුටා ගන්නවා. ඒත් එක්කම ඩේලි මිරර් පුවත්පතට අවධානය යොමු කරනවා. ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව
ශ්‍රී ලංකා ස්ටඩිස් අද දවසේ විශේෂයෙන්ම මේ කාරණය අපි මතු කරන්නට ඕනේ මේ වෙද්දි එන්නත AstraZeneca එන්නත ලෝකයේම බොහොම තහවුරු කරන ලද සෞඛ්‍ය ආරක්ෂිත එන්නතක් බවත් දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මොකද සමහර සිදුවීම් කිහිපයක් වාර්තා වුණා මේක රුධිර කැටි ගැසීම් සිද්ධ වෙනවාද වැනි කතා. නමුත් ඒ සියලුම දේවල් දුර්මත බවට පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා AstraZeneca කියන්නේ එහෙම ගැටලුවක් නැහැ සහ 80%ක් මෙය වෛරසයට ප්‍රතිචාර දැක්වීම සිදු කරනවා කියන කාරණේ. අද දවසේදී Daily Mirror පුවත්පතේ වාර්තාව Sri Lanka begins discussion with UK over AstraZeneca vaccinations. SPC has requested from necessary document from the AstraZeneca UK. එක්සත් රාජධානියෙන් UK මේ එක්සත් රාජධානියෙන් මේ වෙද්දී AstraZeneca එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තිබෙනවා. The State Pharmaceutical Corporation has begun discussion with the Britain to purchase the AstraZeneca doses from the UK, especially since authorities are doubtful in the Serum Institute in the India. ඉන්දියාවේ Serum Institute එකෙන් එන්නත් ලබා ගැනීමේ ගැටලුවක් පවතින නිසා එක්සත් රාජධානී AstraZeneca ලබා ගැනීමට දැන් මේ වෙද්දී සාකච්ඡා සිදු වෙනවා කියන ප්‍රවෘත්තිය තමයි වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම අද දවසේදී Daily Mirror පුවත්පතේ වාර්තාව Sri Lanka goes on alert after new double mutant coronavirus detected in India. ඉන්දියාවේ නව වෛරස ප්‍රභේදයක් සහිතව හමු වුණා නව දෙමුහුන් ප්‍රභේදයක් පිළිබඳ. ඒ නිසා දැන් ශ්‍රී ලංකාවෙත් සාම්පල් අරගෙන මේ සම්බන්ධ පරීක්ෂණ සිදු කරනවා කියන කාරණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ. ඒ පරීක්ෂණ සිදු කරනවා කියන කාරණේත් අද දවසේදී වාර්තා කරද්දී තවදුරටත් වාර්තා වෙනවා දැන් මේ වෙද්දී සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පෙර සූදානමක් ඉන්නේ. ඒ වගේම දැනටමත් අපි දන්නවා උත්සව සමය වෙනුවෙන් රෙදි කඩවල් වල බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. Guidelines to be issued ahead of Sinhala Tamil New Year. The threat of coronavirus pandemic still exists in Sri Lanka. තාමත් අර්බුදයේ තියෙනවා. ඒ නිසා සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නව සෞඛ්‍ය ආරක්ෂිත නිර්දේශ ඉදිරිපත් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානම්. හොඳයි. යලිත් ඔබ ජාතික පුවත්පත් සමගින් අපි මුලින්ම අවධානය යොමු කරේ කොවිඩ් ප්‍රශ්නය හා සම්බන්ධයෙන් එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ තවදුරටත් අද දවසේදී ඒ සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබෙනවා. ඒ අනුව අද දවසේ වාර්තා කරන අද පුවත්පතේ වාර්තාව පුපුටා ගන්නේ AstraZeneca එන්නත අපනයනයේ ඉන්දියාව අත්හිටුවත් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා යලි කරන තහවුරුව අද පුවත්පතත් වාර්තා කර තිබෙනවා. ඒ නිසා ලක්ෂ 5ක් පැමිණෙනවා. දැන් කොටසක් මේ වෙද්දී පළමු එන්නත ලබාගෙන තියෙන්නේ පළවෙනි ඩෝස් එක ලබාගෙන තියෙන්නේ. සමහරුන්ට දිනවකවානු දීලා තියෙන්නේ මේ කාලවකවානු දෙවෙනි එන්නත ලබා ගැනීම සඳහා. ඒ නිසා ලක්ෂ 5ක් එන්නත් පැමිණීමට නියමිතයි කියන පොරොන්දුව තියෙනවා. සහ ඒ වගේම ඉදිරියේදී එන්නත් කරන කිරීම සඳහා ස්පුට්නික් 5 එන්නත රුසියාවේ නිෂ්පාදිත එන්නත පිළිබඳව දැන් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කරා. ඒ නිසා එන්නත් ලබා දීම එන්නත් ලබා ගැනීම ඒ ආකාරයෙන්ම සිදු වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම අද දවසේදී වාර්තා කරනවා The Morning පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා vaccines to be manufactured in Sri Lanka. ශ්‍රී ලංකාවේ එන්නත් නිෂ්පාදනය සම්බන්ධයෙන් අවධානය plan to come up in අනුරාධපුරයේදී නිෂ්පාදනය කිරීමට සූදානම්. construction begin in April. අප්‍රේල් මාසයේදී ඉදිකිරීම සිදු කරනවා. 30 billion local investment expected. දේශීය වශයෙන් බිලියන 30ක ආයෝජනයක් අපේක්ෂා කරනවා. A new vaccine manufacturing plant to be set up in the proposed pharmaceutical city in Oyamadu, Anuradhapura to cater the demand of the National Immunization Program and other local vaccine related demands. ලෝකයේ එන්නත් සම්බන්ධයෙන් මේ වෙද්දී සේරම් ආයතනය තමයි ලෝකයේ නිෂ්පාදනයෙන් සමස්තයෙන් තාමත් විශාල ප්‍රමාණයක් 80කට පමණ ප්‍රමාණයක් ඔවුන් නිෂ්පාදනය කරනවා. ඒ වගේම තමයි ලංකාවට ගෙන එන්නත් බොහෝමයක් දරුවන්ගේ එන්නත් සිට මේ සියල්ලම බොහෝමයක් ගේන්නේ මේ සේරම් ආයතනයෙන් කරන නිෂ්පාදනය. ඉතින් ලංකාවට පුළුවන් නම් මේ විදිහට එන්නත් නිෂ්පාදනය කිරීමක්. මොකද අමඩු ආශ්‍රිත ප්‍රදේශය දැන් වෙන් කර ගන්න හදනවා ඖෂධ නිෂ්පාදන ගම්මාන විදිහට. ඒ අනුව මේ අනුරාධපුරයේදී දේශීය බිලියන 30ක ආයෝජනයත් එක්ක මෙවැනි ආකාරයේ වැඩපිළිවෙලකට යන්නට පුළුවන් නම් ඒක දේශීය වශයෙන් ඉතාමත්ම වැදගත් කාරණයක්. මොකද අපේ රටේ ඖෂධ ආනයනය කිරීම සඳහා ලොකු වියදමක් අපට දරන්න සිද්ධ වෙලා දැන් දේශීය වශයෙන් නව ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීම ප්‍රායෝගිකව පහුගිය දිනවක වානුතුරුද අප දුටුවා. චන්න ජයසුමන අමාත්‍යවරයා ඒ මාධ්‍යයට ප්‍රකාශ කළා. ඉතින් ඒ නිසා vaccine to be manufactured in Sri Lanka ශ්‍රී ලංකාවේ එන්නත නිෂ්පාදනය කිරීම ආරම්භ කරන්න පුළුවන් වුණොත් ඒක අපි ලබන ලොකු ජයග්‍රහණයක් බවට පත් වෙනවා. එත් එක්කම අද දවසේදී වාර්තා කරනවා ලංකාදීප පුවත්පතේ වාර්තාව. ඒ තමයි බස්නාහිර පාසල් සඳුදා ඇරියත් එක පන්තියක සිසුන් 15යි. බීරකැටිය ජාතික පාසල ඇතුළු විදුවල් 4ක් වසයි කොරෝනා රෝගීහු 15ක් නගරයේ කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරද්දී දැන් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධ බලාපොරොත්තුව ලබා දුන්නා. හැබැයි ඒක ලොකු අභියෝගයක් එක්ක ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙන්නේ. කෙසේ වෙතත් අද දවසේදී වාර්තාවට අපි යමු. මේ වෙද්දී වාර්තා කර ඇති ආකාරයට බස්නාහිර පාසල් සඳුදා ඇරියත් එක් පන්තියක සිසුන් 15යි. 30ක් නම් දෙකට බෙදා 45ක් නම් තුනට බෙදා සතියක් කර සතියක් කරන්න ඕනේ. බස්නාහිර පළාතේ පාසල
සියලුම ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කරනවා. කිසිම පන්තියක සිසුන් 30ක් ඉන්නවා නම් ඒක කණ්ඩායම් දෙකක් විදිහට බෙදෙන්න ඕනේ. ළමයි 45ක් ඉන්නවා නම් කණ්ඩායම් 3ක් විදිහට බෙදෙන්න ඕනේ. සතියක් යට සතියක් පන්ති තියන්න ඕනේ. මීට අමතරව පාසල් ආරම්භ කළ වහාම විභාග කටයුතු සහ තරඟ සඳහා දරන යොමු නොකරන ලෙසද අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් දැනුම් දෙනවා. පාසල් යලි විවෘත කරන්නට කලින් සියලු පාසල් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ. අද සිට ඉරිදා දක්වා දින 3ක කාලයේ පාසල් ඉගැන්වීම ක්‍රියාවලිය සඳහා සූදානම් කරන්නට ඕනේ. අධ්‍යාපන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාන්‍ය පරිදි පාසල් වලට කැඳවිය යුතු වන බවටද මේ චක්‍රලේඛනයේ සඳහන් කරලා තියෙනවා. සතිපොළ, තොගපොළ, පෙර පාසල්, ටියුෂන් පන්තිත් වහනවා. බීරකැටිය ජාතික පාසල ඇතුළු විදුහල් 4ක් වහලා කොරෝනා රෝගීන් 15ක් නගරයේ කියලායි වාර්තා කරන්නේ. බීරකැටිය නගරය ආශ්‍රිතව කොරෝනා ආසාදිතින් 15 දෙනෙකු හමුවීමත් සමග බීරකැටිය රාජපක්ෂ ජාතික පාසල ඇතුළු පාසල් 4ක් ඊයේ සිට තාවකාලිකව වසා දමන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරනවා. බීරකැටිය රාජපක්ෂ ජාතික පාසලට අමතරව බීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විදුහල, බීරකැටිය මණ්ඩාඩුව මහ විදුහල සහ කොණ්ඩගල සිංගප්පූරු ශ්‍රී ලංකා මිත්‍රත්ව බාලිකා පාසල ජාතික මේ ආකාරයෙන් වසා දමා තිනවා තාවකාලිකව. බීරකැටිය ප්‍රදේශයේ කොරෝනා මර්ධන කමිටුව කළ යෝජනාවක් අනුව තමයි දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතාගේ අනුදැනුම් මත මේ ක්‍රියාවලිය අරගෙන තියෙන්නේ. පාසල් ආරම්භ කරත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයේ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට උණු දරුවෝ ටික බේරගන්න. ඒත් එක්කම තමයි අද ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවටත් අවධානය යොමු කරනවා. ඒත් වාර්තා කර තිබෙන්නේ දෙවන එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් India vaccine export ban no bar second jab on time minister ample vaccine stock available Chinese Russian vaccine here soon. ඒ අනුව ප්‍රමාණවත් තරම් එන්නත් උගත් තියෙනවා. ඉන්දියාවෙන් අපිට ලබා දෙනවා කියපු දේත් ලබා දෙනවා. ඊට අමතරව චීනය සහ රුසියාවෙන් ලබා ගන්න එන්නත් ළඟදීම ලංකාවට පැමිණීමට නියමිතයි කියලත් අද දවසේදී වාර්තා කරද්දී දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. වෙනස්ම කතාවක්. රට පුරා කුඩු බෙදූ හිටපු බුද්ධි සමාජිකයා අත්අඩංගුවට. දිවයින ප්‍රධාන සිරස්තලය හේමන්ත රන්දුනුගේ වාර්තාව අප උපුටා ගන්නේ. බන්ධනාගාරගතව සිටින නේවිරුවන් නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් රුපියල් කෝටි ගණන් වටිනා හෙරෝයින් තොග රටපුරා බෙදා හරිමින් මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන නාවික හමුදාවේ හිටපු බුද්ධ්‍යංශ සමාජිකයෙකු වන නේවි කසුන් නැමැත්තා පෑලියගොඩ කොට්ටාශ අපරාධ ඒකකයේ මගින් පෙරේදා රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව දෙවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් අද දවසේ වාර්තා කරනවා. ඒත් එක්කම මේ වෙද්දී ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යෝජනාවලිය නැත්නම් රෙසලූෂන් එක සම්මත වීමත් සිදු වුණා. කෙසේ වෙතත් අපේක්ෂිත තරම් ඡන්ද ලබා ගැනීමට යුරෝපා මූලික වුණු කෝ ගෲප් එක එහෙම නැතිනම් මූලික වුණු කණ්ඩායමට හැකියාවක් නොලැබුණත් දැන් මේක සම්මත වෙලා තියෙන්නේ. ඒ පසුබිම උඩ ඊයේ දවසේදී ප්‍රශ්න කිරීම සිදු කෙරුණා. Government tells Parliament UNHRC resolution illegal. මේ වාර්තාව මේ resolution එක නීති විරෝධී එකක්. මේ දිනේෂ් අමාත්‍යතුමන්ගේ ප්‍රකාශය අද The Island පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙනවා. The government yesterday told Parliament that the recently ratified UNHRC resolution against Sri Lanka was illegal. Foreign Minister Dinesh Gunawardena said that the resolution was an attempt to interfere the Sri Lankan internal affairs. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රශ්න කරන්නට ජාත්‍යන්තර සංවිධාන වලට හැකියාවක් තියෙනවාද? ඒ නිසා මේ රෙසලූෂන් එක සම්පූර්ණයෙන් නීති විරෝධී එකක්. මොකද මේක අවධානය යොමු කිරීම සිද්ධ කරලා තියෙන්නේ රට ඇතුළත ප්‍රශ්න වලට කියන කාරණේ තමයි මතු කර තිබෙන්නේ. මිනිස්ටර් ගුණවර්ධන said that Sri Lankan was sovereign state and the government would protect the country's sovereignty. ස්වාධිපත්‍ය පිහිටු රාජ්‍යයක් මේක. මේ රාජ්‍යයට මැදිහත් වීම බලපෑම් කිරීම කරන්නට වෙනත් රටවල් වලට බෑ. මිනිස්ටර් ගුණවර්ධන tabled the resolution in parliament along with the details of the co-sponsors of the document. However, the minister said that the Sri Lanka would continue to engage with the UN agencies. ශ්‍රී ලංකාව අඛණ්ඩව එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සමග කටයුතු කරනවා. මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමත් සිදු කර තිබුණා. The Island පුවත්පතේ වාර්තාව අප උපුටා ගත්තේ. ලංකාදීප පුවත්පතේ අද දවසේදී මේ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා. ලංකාදීප පුවත්පතේනොත් මිට අදාළ කාරණාවලට යමු. ඒ අනුව එහි සඳහන්ව තිබෙන කාරණය තමයි ලංකාවේ මානව හිමිකම් කාරණා සම්බන්ධයෙන් ලංකාවට ඇඟිලි ගහන්න මානව හිමිකම් කොමිසමට කිසිදු අයිතියක් නැහැ. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමන්ගේ ප්‍රකාශය අද දවසේ ලංකාදීප පුවත්පතේ වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම ඩේලි මිරර් පුවත්පතට යමු. එහි සම්පූර්ණ විස්තරයක් තියෙනවා. අපි ඒට අවධානය යොමු කරමු. Resolution on Sri Lanka passed by UNHRC. මේ වෙද්දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උණු මේ යෝජනාවලිය තහවුරු කිරීමත් එක්ක මොකද්ද ලංකාවට එතනින් පස්සේ සිද්ධ වෙන්නේ? What happened next? Office of the High Commission for Human Rights will continue to monitor Sri Lanka. මේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය අඛණ්ඩව ශ්‍රී ලංකාව අධීක්ෂණය කරાવી. OHCHR will be appoint legal advisors, criminal investigators, victim supporters officers. ඒ අනුව මේ අපරාධ විමර්ශකයින් ඒ වගේම මේ අවධානමට ලක්වුණු ඒ කියන්නේ අගතියට පත් වුණු පාර්ශවීන් සම්බන්ධ විමර්ශනය කරන නිලධාරීන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කරાવી.
OHCHR will recruit new staff to expand office work on Sri Lanka. ශ්‍රී ලංකාවත් පිළිබඳ තවදුරටත් සොයා බලන්න ඔවුන්ගේ සේවක මඩුල්ල පුළුල් කරાવી. ඊට අමතරව OHCHR will collect, consolidate, annually and preserve information and evidence on Sri Lanka. යලිත් වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධ සාක්ෂි තොරතුරු ඔවුන් සොයන්නට ආරම්භ කරනවා කියන කාරණේ වාර්තා කරනවා. UN High Commissioner for Human Rights will present an oral update of the Human Rights Council at the 48th session in September 2021. ඒ අනුව 2021 සැප්තැම්බරයේදී පවත්වන 48 වන සැසිවාරයේදී ලිඛිත නෙමෙයි මේක වාචිකමය වශයෙන් මේ සම්බන්ධ විමසීමක් සිදු කරાવી කියලා වාර්තා කරනවා. මේ ආකාරයෙන් තමයි මේ රෙසලූෂන් එක සම්මත වුණාගෙන් පස්සේ වෙන වැඩපිළිවෙල පිළිබඳ වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම තවදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු තිබෙනවා. program budget $2.8 billion to implement UNHRC resolution. Sri Lanka studies about what it should do at UN General Assembly. 12 investigators to be appointed by OHCHR. ශ්‍රී ලංකාවට 12 දෙනෙකු නියෝජිතයින් පත් කිරීමට සූදානම් කියලා වාර්තා කර තිබෙනවා. ඕන් ලංකාවට පැමිණ ෆයින්ඩින්ග්ස් හොයාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා කියලාත් වාර්තා කරනවා. ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ක්‍රියාවලියට වෙන් කර තිබෙනවා කියලාත් අද දවසේදී ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කරනවා. බොහොම සවිස්තරාත්මක තොරතුරු සහිත ජාත්‍යන්තරයේත් මේ කාරණේම තමයි වාර්තා කර තිබෙන්නේ. ඒ ආකාරයෙන්ම උපුටාගෙන තිබෙනවා. ඒත් එක්කම ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවත් අපි උපුටා ගන්නවා. අද දවසේදී ශ්‍රී ලංකාව will continue to engage යනුවෙන් වාර්තා කරනවා. ශ්‍රී ලංකාව තවදුරටත් අඛණ්ඩවම මේ ආකාරයෙන්ම එක්සත් ජාතීන් සමග ක්‍රියාත්මක වෙනවා. Sri Lanka will continue to engage constructively with the UN, Minister said. Sri Lanka will continue to engage constructively with the UN and its agencies in the same spirit of the cooperative that have stood for the over 6 decades despite the UN human rights. අපි ලංකාව අවුරුදු 60කට ආසන්න කාලයක් දශක 6ක ආසන්න කාලයක් එක්සත් ජාතීන් සමග අඛණ්ඩව සම්බන්ධතාවය නියැලුණා. ඒ නිසා ඒ ආකාරයෙන්ම ඉදිරියටත් මේ තොරතුරුත් එක්ක ඉදිරියට යනවා කියන කාරණය අද දවසේදී වාර්තා කරද්දී දිනමින පුවත්පතේ වාර්තාවකට අපි අවධානය යොමු කරනවා. ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය පරිසරය සම්බන්ධයෙන් පුළුල් කතාබහක් පවතින මොහොතකදී ගස් කැපීමට හෝ පරිසර විනාශයට කිසිවෙකුට අවසර දී නැහැ. දිනමින පුවත්පතේ වාර්තාව මහින්ද අලුත්ගෙදරගේ වාර්තාව. ගස් කැපීමට හෝ පරිසර විනාශ කිරීමට රජය කිසිවෙකුට අවසර දී නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. අද දවසේ දිනමින පුවත්පතේ වාර්තාවයි අප උපුටා ගන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනාධිපතිතුමා ප්‍රකාශයක් සිදු කරනවා. කිසිම කෙනෙකුට ගස් කපන්නට වන විනාශය සිද්ධ කරන්නට අනුමැතියක් අවසරයක් දීලා නැහැ ජනාධිපතිතුමන් කරන ප්‍රකාශය. ඒත් එක්කම බොහොම ලොකු කතාබහක් ලක් වුණා. මේ අපේ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලත් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළ වුණා. ඒ තමයි මේ ගල් කිස්සේ කෘතිම වැලි කිරීම සම්බන්ධයෙන් ඒකත් එක්ක ඒක අසාර්ථක ව්‍යාපෘතියක් කියන කාරණේ. නමුත් දැන් ඒක සාර්ථකයි කියන කාරණේ බොහෝ පිරිස් ඊයේ දවස වන විට ප්‍රකාශ කර තිබුණා. ගල් කිස්ස කෘතිම වැලි පෝෂක ව්‍යාපෘතිය සාර්ථකයි හෝටල් හිමියෝ කියති කියලා අද දවසේ දිනමින පුවත්පතේ කර ඇති වාර්තාවත් අප උපුටා ගන්නවා මේ මොහොතේදී. ඒත් එක්කම අද මෝර්නිං පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. මොකද මේ වෙනකොට වනාලි ප්‍රශ්නය කියන දේ ජනතාවට තදින් දැනෙන කාරණයක්. ඒ වෙනුවෙන් අයවැයෙනුත් මුදල් වෙන් කිරීම සිදු කෙරුණා. ඒ අනුව ජනතාව බලාපොරොත්තු වෙනවා මේ වෙද්දී මේ වනාලි ප්‍රශ්නය විසඳීම සඳහා තිරසාර වැඩපිළිවෙලක්. 1500 kilometers long elephant fences being built යනුවෙන් වාර්තා කරනවා. government trying out sound emitting repellent devices. ඒ අනුව elephant fences covering total distance of 1500 kilometers would be constructed in different part of the country during the course of the year. ඒ අනුව කිලෝමීටර් 1500ක් පුරා අලිවැට යලි පිළිසකර කරමින් ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. හොඳයි, ඒත් එක්කම අපි අද දවසේදී ලංකාදීප පුවත්පතේ එක් වාර්තාවකටත් අවධානය යොමු කරනවා. ඒ තමයි මේ වන විට ඉල්මනයිට් මිලදී ගැනීම හා සම්බන්ධයෙන් කතාවක් තියෙනවා. ඒ ඉල්මනයිට් ටෙන්ඩරේ වැඩිම ලන්සුව 165ට නොදී 147ට දීලා කෝප් කමිටුව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. වැඩිම ලන්සුව 165ට තියෙද්දී ඇයි 147ට දුන්නේ? මේ සම්බන්ධ ප්‍රශ්න කිරීම තමයි දැන් ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ. මේ තමයි අද දවසේ ජාතික පුවත්පත්වල සඳහන් වුණු කාරණා. අපි අද දවසේදී විශේෂයෙන්ම 7-8 කාල සීමාව තුළදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දී රබර් කර්මාන්තයේ නියැලෙන්නන්ට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. රබර් මිල බොහොම වේගයෙන් ඉහළ යාමක් සිද්ධ වුණා. හැබැයි මේ වෙද්දී ආකාරයකින් රබර් වගාවලට දිලීර රෝගයක බලපෑමකුත් තියෙනවා. ඒ නිසා රබර් කර්මාන්තයේ නියැලෙන ඔබට බොහොම වැදගත් වේවි. ඒ වෙනුවෙන් අද දවසේදී සම්පත්දායකින් දෙපළක් පැමිණෙනවා. අපි ඒ සාකච්ඡාවට එකතු වෙන්න ආරාධනා කරමින් ජාතික පුවත්පත් හමාර කරනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.